අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි. ආදරණීය දුවදරුවනි, සමස්ත ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැනපහන් ආලෝකමත් කිරීම සඳහා DP Education සත්කාරක අධ්‍යාපන වැඩසටහන යටතේ දුවදරුවනුත් මමත් අද මුණ ගැහෙනවා දහම් පාසල් ධර්මාචාර්ය විභාගයට අදාළ විෂය කාණ්ඩයක් වන තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පාඩම් මාලාවේ පාඩම් කිහිපයක්ම මේ වන විට දුවදරුවනුත් මමත් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ඒ වගේමයි දුවදරුවනි, අද අපි සූදානම් වෙනවා එහි එක් පාඩමක් වන පටිච්ච සමුප්පාදය කියන පාඩමේ කොටසක් සාකච්ඡා කිරීම සඳහා මේ වන විට පටිච්ච සමුප්පාදය කියන මාතෘකාව දුවදරුවන්ට පැහැදිලි අපි සාකච්ඡා කරා කිහිප විටක්ම. අද අපි තවත් එක් අදියරක් තමයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට දුවදරුවන්ට අවබෝධයක් තියෙනවා පටිච්චසමුප්පාදයේ දහමට සාපේක්ෂව වෙනත් ආගම් හේතුඵලවාදී විග්‍රහ කරේ කෙසේද? පටිච්චසමුප්පාදයේ තියෙන වැදගත්කම කුමක්ද? එහි අරමුණ කුමක්ද? ඒ වගේමයි පටිච්චසමුප්පාදයේ තියෙන ආගමික වැදගත්කම කුමක්ද? ඒ වගේම පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද? ද්වාදසාංග පටිච්චසමුප්පාදය පැහැදිලි කරගත්තා. ඒ පැහැදිලි කරගෙන දුවදරුවනි අපි එහි අංග 12න් අංග කිහිපයක්ම සාකච්ඡා කරමින් පැවතුණා. අදත් දුවදරුවනුත් මමත් බලාපොරොත්තු වෙනවා එහි තවත් අදියරක් සාකච්ඡා කිරීම සඳහා. එහෙමනම් දුවදරුවන්ට මතකයි අපි පහුගිය පාඩම් මාලාවකදී සාකච්ඡා කරා පස්සපච්චය වේදනා. ඒ කියන්නේ ස්පර්ශය ප්‍රත්‍ය වීමෙන් වේදනාව හටගන්නවා. ඒ වගේම අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා වේදනාපච්චය තණ්හා. වේදනාපච්චය තණ්හා කියන්නේ දුවදරුවනි වේදනාව ප්‍රත්‍ය වීමෙන් තෘෂ්ණාව වෙනවා. ඒ කියන්නේ වේදනාව කියන එක හේතු කොටගෙන තෘෂ්ණාව ඇතිවීම. අපි මොකද්ද බලමු මේ තණ්හාව කියන්නේ. මෙහි තණ්හා නම් ලෝභ මූලික සිත් 8හි යෙදෙන ලෝභ චෛතසිකයයි. තණ්හාව කියන්නේ දුවදරුවනි ලෝභ මූලික සිත් 8හි යෙදෙන ලෝභ චෛතසිකය. මොනවාද මේ ලෝභ මූල සිත්? අකුසල් සිත් 10ක් තිබුණා. ඒ 10න් ලෝභ මූලික සිත් 8ක්, අකුසල් සිත් 12ක් තිබුණා. ඒ 12න් ලෝභ මූලික සිත් 8ක් අපි සාකච්ඡා කරා. ඒ ලෝභ මූලික සිත් 8 මොනවාද? අපි කෙටියෙන් සටහනක් දාගමු. ඒ තමයි දරුවනි 1 සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. ඒ වගේමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත. 3 සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත.
ඊළඟට දරුවනි උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. ඒ වගේමයි උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. අවසානයේක උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. මේ තමයි මෙහි තණ්හා නම් ලෝභ මූලික සිත් 8හි යෙදෙන ලෝභ මූලික සිත් 8 යෙදෙන ලෝභ චෛතසිකයයි. ඒ කියන්නේ ලෝභය කියන්නේ අකුසලයක්. ඒ අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ 12න් ලෝභ මූලික සිත් දරුවනි 8ක් අපි සාකච්ඡා කරා. මොනවාද ඒ 8? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. එතකොට ද්වේෂ මූලික සිත් දෙකයි මෝහ මූලික සිත් දෙකයි තිබුණයි කියලා අපි සාකච්ඡා කරා. එහෙමනම් මෙහි තණ්හා නම් ලෝභ මූලික සිත් 8හි යෙදෙන ලෝභ චෛතසිකයයි. එහෙනම් මෙන්න මේ සිත් 8හි යෙදෙන මෙන්න මේ සිත් 8හි යෙදෙන ලෝභ චෛතසිකය තණ්හා කියලා කියන්නේ. මෙහිදී හඳුන්වන්නේ අරමුණු වශයෙන් තෘෂ්ණාවද සයවැදෑරුම් ලෙස විභංග පාළියේ දක්වා ඇත. එහෙනම් විභංග පාළියේ දක්වලා තියෙනවා දරුවනි තණ්හාව හෙවත් තෘෂ්ණාව සයවැදෑරුම් ලෙස. ඒ තමයි මෙතන තියෙන නිසා අපි සටහන් කරගන්න අවශ්‍ය නැහැ. මොනවාද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. එහෙනම් මොකේද මේ දක්වන්නේ? විභංග පාළියේ. එහෙනම් විභංග පාළියේ දක්වන අන්දමට තෘෂ්ණාව සයවැදෑරුම් වෙනවා. මොනවද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, තවත් එකක් තියෙනවා ධම්ම තණ්හා කියලා. ඇසට අරමුණ රූපයක්, ඇසට අරමුණු වන රූපයක් සිතින් පිළිගෙන ඒ පිළිබඳව උපදවා ගන්නා ලෝභය රූප තණ්හායි. ඇසට අරමුණු වන රූපයක් දරුවනේ සිතින් පිළිගෙන ඒ පිළිබඳ උපදවා ගන්නා ලෝභය තමයි රූප තණ්හාව කියන්නේ. අපේ ඇස්වලට විවිධ රූප අරමුණු වෙනවා. ඒ රූප අරමුණු වන රූපය මනසට එනවා. මනසට අරමුණාවෙන් පස්සේ අපි ඒ කෙරෙහි ලෝභයක් ඇති කරගන්නවා. එහෙනම් ඒ ලෝභය තමයි රූප තණ්හාව කියන්නේ. කනට අරමුණු වන ශබ්ද ය සිතින් පිළිගෙන එහි උපදවන ලෝභය ශබ්ද තණ්හායි. එහෙනම් කනට ඇහෙනවා ලස්සන ශබ්දයක්. ඒ ශබ්දය අපි සිතින් පිළිගන්නවා. සිතින් පිළි අරගෙන දරුවනේ අපි ඒ කෙරෙහි ආසාවක් ඇති කරගන්නවා, ලෝභයක් ඇති කරගන්නවා. ඒ ලෝභය තමයි ශබ්ද තණ්හාව කියන්නේ. එහෙනම් මෙතනදී වේදනාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව ඇති වෙනවා.
ඒ වගේමයි සෙසු තෘෂ්ණාද මේ ක්‍රමයෙන් දත යුතුය. එහෙනම් කොයි ක්‍රමයෙන්ද? බන් ඇසට අරමුණු වන රූපයක් සිතින් පිළිගෙන ඒ පිළිබඳව උපදවා ගන්නා ලෝභය රූප තණ්හාව. ඒ වගේම කනට අරමුණු වන ශබ්දය සිතින් පිළිගෙන එහි උපදවන ලෝභය සද්ද තණ්හාව. ඒ වගේම නාසයට අරමුණු වන සුවඳක් නැත්නම් ගන්ධය පිළිගෙන සිතින් පිළිගෙන ඒ පිළිබඳ උපදවා ගන්නා ලෝභය ගන්ධ තණ්හා වශයෙන් අපිට ගන්න පුළුවන්. ඒ විදිහට මේ සයවැදෑරුම් තෘෂ්ණාව විභංග පාළියේ දක්වන සයවැදෑරුම් තෘෂ්ණාව විග්‍රහ කරගන්න පුළුවන් දරුවන්ට. ඒ වගේමයි තෘෂ්ණාව හෙවත් ලෝභය තවත් ලෙසකින් දැක්වෙන අන්දමට තුන් ආකාරය. එබන් තෘෂ්ණාව හෙවත් ලෝභය තවත් ලෙසකින් දැක්වෙන අන්දමට ආකාර තුනක් වෙනවා. ඒ තමයි දරුවනි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පස්කම් සැපෙහි ඇති ආශාව කාම තණ්හාවයි. බලන්න. කාම තණ්හාව කියන්නේ පස්කම් සැපෙහි ආශාව. ඒ වගේම කාම වස්තුන් ස්ථිරයයි සදාකාලිකයයි පුද්ගලයා විසින් කල්පනා කරන කල්හි ශාස්වත දෘෂ්ටියට බැසගනී. එහෙනම් පස්කම් සැපෙහි ඇති කරගන්න ආශාව කාම තණ්හාව, කාම වස්තුන් කෙරෙහි ස්ථිරයයි සදාකාලිකයයි පුද්ගලයා විසින් කල්පනා කරන කල්හි ශාස්වත දෘෂ්ටියට බැසගනී. එහෙනම් මේ පංචකාම සම්පත්තීන් හැමදාම තියෙනවා, ස්ථිරයි මේවා, සදාකාලිකයි මේවා කියලා හිතාගත්තම අපි ශාස්වත දෘෂ්ටියට අයිති වෙනවා. අන්න එහෙමනම් එය භව තණ්හාවයි. බලන්න. භව තණ්හා. භව තණ්හාව කියන්නේ නම් කාම වස්තුන් ස්ථිරයයි ස්ථිර සදාකාලික එළඹ ගන්නා ශාස්වත දෘෂ්ටිය. එහෙමනම් කාම තණ්හා තවත් ආකාරයකට තණ්හාව ආකාර කරනවා කියලා අපි දන්නවා. ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හා කියන්නේ පංචකාමයන් පිළිබඳ ඇතිවන ආශාව. භව තණ්හා කියන්නේ කාම වස්තුන් ස්ථිරයයි සදාකාලිකයයි පුද්ගලයා විසින් එළඹ ගන්නා ශාස්වත දෘෂ්ටියට එළඹීම. ඒක භව තණ්හාව. එහෙත් එම වස්තුන් නැති වී විනාශ වී යයි කියා කල්පනා කරන කල්හි උච්ඡේද දෘෂ්ටියට වැටේ. එය විභව තණ්හාවයි. එහෙමනම් විභව තණ්හා කියන්නේ කාම වස්තුන් විනාශ වී නැති වී
යයි යන උච්ඡේද දෘෂ්ටිය. එහෙමනම් දරුවනේ දැන් දරුවන්ට පැහැදිලි තවත් ආකාරයකට තණ්හාව ආකාර තුනක් වෙනවා. ඒ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පංචකාම වස්තුන් කෙරෙහි ඇතිවන ආසාව කාම තණ්හාව. භව තණ්හාව කියන්නේ කාම වස්තුන් ස්ථීර සදාකාලිකයයි එළඹ ගන්නා ශාස්වත දෘෂ්ටිය. විභව තණ්හා කියන්නේ කාම වස්තුන් ස්ථීර සදාකාලික පැවැත්මක් නැතිය කියලා හිතන උච්ඡේද දෘෂ්ටිය. එය විභව තණ්හාවයි. මෙසේ විවිධාකාරයෙන් විග්‍රහ කොට දැක්වෙන තණ්හාව වේදනාව ප්‍රත්‍ය කොට පහළ වෙයි. එහෙනම් මේ කොයි ආකාරයකින් දරුවනි තණ්හාව කොයි ආකාරයකින් විග්‍රහ කරලා පෙන්වුවත් තණ්හාව ඇතිවීම සඳහා ප්‍රත්‍ය වන්නේ හේතු වන්නේ වේදනාව කියන ලක්ෂණය. වේදනාපච්චය තණ්හා. එහෙනම් වේදනාව හේතු වීමෙන් තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. තණ්හාව මොන ආකාරයකින් විග්‍රහ කරලා තියෙන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන ගැටලුව තියෙන්නේ. ඒ කියන තණ්හාව ඇතිවීම සඳහා ප්‍රත්‍ය වෙන්නේ වේදනාව කියන සාධකය. ඊළඟට තියෙනවා දරුවනේ තණ්හා පච්චය උපාදාන. දැන් දරුවන්ට සිහිපත් වෙන්න ඕන මේ ද්වාදසාංග පටිච්චසමුප්පාදය තුළ අපි කීපයක්ම කතා කරානේ මේ වෙන විට. අවිජ්ජා පච්චය සංඛාරා, සංඛාර පච්චය විඥානං, විඥාන පච්චය නාම රූපං, නාම රූප පච්චය සලආයතනං, සලආයතන පච්චය පස්සෝ, පස්සෝ පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා. ඊළඟට දරුවනේ තණ්හා පච්චය උපාදාන. මොනවාද මේ තණ්හා පච්චය උපාදාන කියන්නේ? තණ්හාව තෘෂ්ණා ප්‍රත්‍යයෙන්, ඒ කියන්නේ තෘෂ්ණාව මුල් කරගෙන නැත්නම් තණ්හාව මුල් කරගෙන උපාදානීය වේ. මොකද්ද මේ උපාදානය කියන්නේ? මෙහි උපාදාන නම් දැඩි කොට අල්ලා ගැනීමයි. උපාදාන කියන්නේ දරුවනේ දැඩි කොට අල්ලා ගැනීම. උපාදාන කියන එකේ අදහස තමයි දැඩි කොට අල්ලා ගැනීම. බලන්න කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අන්තවාද උපාදාන. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අන්තවාද උපාදාන කියලා උපාදාන සිවැදෑරුම් වෙනවා. තමන් ප්‍රිය කරන උපභෝග පරිභෝග වස්තුන් පිළිබඳ ඇති බලවත් ආශාව කාම උපාදානයයි. බලන්න කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අන්තවාද උපාදාන යනුවෙන් මේක උපාදානීය ආකාර හතරයි. තමා ආශා කරන නැත්නම් තමන් ප්‍රිය කරන උපභෝග පරිභෝග වස්තුන් කෙරෙහි ඇතිවන ආශාව කාම උපාදානය. එහෙනම් කාම උපාදානය කියන්නේ තමා ප්‍රිය කරන උපභෝග පරිභෝග වස්තුන් කෙරෙහි ඇතිවන දැඩි ආසාව එහෙනම් උපාදානීය කොටස් හතරක් වෙනවයි කියලා අපි දන්නවා.
තෘෂ්ණාවත් අපි එක එක වර්ග කරා එක එක තැන්වල වර්ග වෙන විදිහට ඒ තමයි උපාදානයත් ඒ වගේම වර්ග වෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන හා අන්තවාද උපාදාන කියලා ආකාර හතරක් වෙනවා. ඒ අතරින් දරුවනි කාම උපාදානය කියන්නේ තමා ප්‍රිය කරන උපභෝග පරිභෝග වස්තුන් කෙරෙහි ඇතිවන්නා වූ බලවත් දැඩි තද ආශාව මොකද්ද කාම උපාදානය වශයෙන් හඳුනා ගන්නවා. වේදනා පච්චයා තණ්හා යන තන්හි දැක්වෙනුයේ නොඇඩුණු දුබල තණ්හාවයි. අපි කියවනේ වේදනාව ප්‍රත්‍ය වීමෙන් තණ්හාව කියන එක ඇති වෙනවායි කියලා. එහෙනම් වේදනාව ප්‍රත්‍ය වීමෙන් තණ්හාව ඇති වෙනකොට එතන ඇති වුනේ ඒ තණ්හාව දුබලයි. නොඇඩුණු දුබල තණ්හාවක්. වේදනාව හේතු කරගෙන තණ්හාව ඇති වෙනකොට එතන තණ්හාව දුබල නොඇඩුණු තණ්හාවක්. නමුත් තණ්හාපච්චය උපාදානං කියන තැන එතන ඇතිවන තණ්හාව ප්‍රබල තණ්හාවක්. එහෙනම් වේදනාපච්චය තණ්හා කියනකොට එතන ඇතිවන තණ්හාව දුබල තණ්හාවක්, නොඇඩුණු දුබල තණ්හාවක්. නමුත් තණ්හාපච්චය උපාදානං කියන තැන දරුවනි මෙතන ප්‍රබල වැඩුණු තණ්හාවක් මෙතන සඳහන් වෙනවා, විග්‍රහ වෙනවා. මෙහි තණ්හාපච්චය උපාදානං යන තන්හි ගැනෙනුයේ වර්ධනය වී බලවත් වූ තෘෂ්ණාවයි. එහෙනම් තණ්හාපච්චය උපාදානං කියන තැන තියෙනවා බලවත් තණ්හාවක්. එහෙනම් මෙතන බලවත් තණ්හාවක්, වැඩුණු බලවත්. තණ්හාපච්චය වේදනාපච්චය තණ්හා තන කියන තැන තියෙන නොඇඩුණු දුබල තණ්හාවක්. තණ්හාපච්චය උපාදානං කියන තැන දරුවනි වැඩුණු ප්‍රබල තණ්හාවක් තියෙන්නේ. එසේ වැඩුණා වූ තෘෂ්ණාව සත්ත්ව సంతානෙන් ඉවත් කිරීමට බලවත් උත්සාහයක් ගත යුතුය. සාමාන්‍ය ජීවිතයේ එදිනදා ප්‍රායෝගික ජීවිතයේ ගත කරන අපි හැම දෙනාටම මෙන්න මේ කියන වේදනාව කියන එක තියෙනවා, තණ්හාව කියන එක තියෙනවා, උපාදානය කියන එක තියෙනවා. මේ විතරක් නෙවෙයි මේ පටිච්චසමුප්පාදේ බොහෝ කරුණු එදිනෙදා වැඩි අඩු වශයෙන් අපි හැමතෙම තියෙනවා. එහෙනම් තණ්හා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා, වේදනාව ප්‍රත්‍ය වීමෙන් තණ්හාව ඇති වෙනවා, තෘෂ්ණාව ප්‍රත්‍ය වීමෙන් උපාදානය ඇති වෙනවා. ඒ කියන්නේ අපි යම්කිසි ආශා කරන දේවල් දැඩි ලෙස අපි අල්ලා ගන්නවා. සාමාන්‍ය ජීවිතයේදී ප්‍රායෝගිකව අපිට මේ දේවල් සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ වෙනවා, ඉදිරියේදී සිද්ධ වෙන්නත් පුළුවන්, අතීතේ සිද්ධ වෙලා තියෙන්නත් පුළුවන්, මේ වෙන විට සිද්ධ වෙනවා වෙන්නත් පුළුවන්. එහෙනම් අපි වැඩි තණ්හාව ඇති වෙන දේ උපාදාන කරගන්න දැඩිසේ අල්ලා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. එහෙමනම් දරුවනි උපාදානය කොටස් හතරයි. කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය, අන්තවාද උපාදානය. අපි මෙතනදී කාම උපාදානය කියන විග්‍රහ කරගත්තා. තමා ප්‍රිය කරන උපභෝග පරිභෝග වස්තුන් කෙරෙහි ඇතිවන දැඩි ආසාව. අපි ආසා කරන උපභෝග පරිභෝග වස්තුන් කෙරෙහි ඇතිවන්නා වූ දැඩි ආසාව කාම උපාදානය. ditthi උපාදාන නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි. එහෙමනම් දරුවනි ditthi උපාදානය ditthi උපාදානය ඒ කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් කාම උපාදානය කියන්නේ මොකක්ද කියන එක දැන් අපි පැහැදිලි කරගත්තා. ඊළඟට ditthi උපාදානය කියන්නේ දරුවනි දස වස්තුක
මිත්‍යා දෘෂ්ටිය. මොකද්ද මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය? අපි ඒකත් පැහැදිලි කරගමු. නත්ති දින්නම් නත්ති දින්නම් දානයක් නැත. නත්ති yittං ඒ කියන්නේ යාගයක් නැත. නත්ති හුතං පූජාවක් නැත. නත්ති සුඛං දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. හොඳ නරක කර්මවල විපාක නැත. ඊළඟට නත්ති අයං ලෝකෝ. ඒ කියන්නේ මෙලොවක් නැත. ඒ වගේමයි නත්ති පරෝලෝකෝ. පරලොවක් නැත. නත්ති මාතා මව නැත. නත්ති පිතා පියා නැත. නත්ති ඕපපාතිකා ඒ කියන්නේ ඕපපාතික සත්‍යයක් ඕපපාතික සත්‍යෝ නැත.
ඕපපාතික සත්වයෝ නැත. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනෝ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනෝ සම්මග්ගතා සම්මා පටිපන්නෝ. ඒ කියන්නේ මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයේ නැත. දැන් බලන්න දරුවනි, මෙතන කියනවා දිට්ඨි උපාදාන නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි. අපි දැන් මේ තෘෂ්ණාව කියන එක කොටස් කරගත්තා, දැන් උපාදාන කියන එක කොටස් කරගත්තා. එහි මුලින්ම තිබ්බ කාම උපාදානය. දැන් අපි සාකච්ඡා කරනවා දිට්ඨි උපාදානය. දිට්ඨි උපාදාන කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තමයි නත්ති දින්නම් දානයක් කියලා දෙයක් නෑ. නත්ති ඉට්ටං යාගයක් කියලා එකක් නෑ. නත්ති හුතං පූජාවක් කියලා එකක් නෑ. නත්ති සුඛං දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ. හොඳ නරක කර්මවල විපාක නෑ. නත්ති අයං ලෝකෝ මෙලොවක් නැහැ. නත්ති පරෝලෝකෝ පරලොවක් නැහැ. නත්ති මාතා මවක් නැහැ. නත්ති පිතා පියා නැහැ. නත්ති ඕපපාතිකා ඕපපාතිකෝ බිහු සත්වයෝ නැහැ. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනෝ සම්මග්ගතා සම්මා පටිපන්නෝ. මනාව ගිය මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා කෙනෙක් ලෝකේ නැහැ කියන එක. මේ තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් දිට්ඨි උපාදාන කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. සීලබ්බත උපාදාන නම් බලන්න ඊළඟ එක. සීලබ්බත උපාදාන නම් අජසීල ගෝසීල අජවෘත ගෝවෘත ආදී සීල වෘත සමාදානයෙන් සත්වයාගේ පාරිශුද්ධත්වය වේයයි පිළිගැනීමයි. එහෙමනම් කාම උපාදානය අපි දන්නවා, දිට්ඨි උපාදානය දන්නවා. ඒ වගේම සීලබ්බත උපාදානය කියන්නේ අජ සීල ගෝසීල. ඒ කියන්නේ අජසීල ගෝසීල අජවෘත ගෝවෘත ආදී වෘත සමාදානයෙන් සත්‍යයන්ගේ පාරිශුද්ධත්වය ඇති වෙනවා කියලා පිළිගන්න එක තමයි සීලබ්බත උපාදානය කියන්නේ. මේ කට්ටිය වෘත සමාදන් වෙනවා. ඒ වෘත සමාදන් වුණාම ඒ සත්‍යයන්ගේ හැසිරීම ස්වභාවය අනුව ජීවත් වෙනවා. ඒ වගේ මේ සත්‍යයන් අජ සීල ගෝ සීල ආදී සීල සමාදානය වෙනවා. ඒ කට්ටිය හිතනවා සත්‍යයන්ගේ පාරිශුද්ධත්වය ඇති වෙන්නේ අන්නේ වෘත සමාදානය තුලින් කියලා. එහෙනම් ඒක කියනවා අපි සීලබ්බත උපාදානය කියලා. අන්තවාද උපාදානය නම් ආත්මවාදයේ දැඩි කොට අල්වා ගැනීමයි. එනම් සත්‍ය වශයෙන් ස්කන්ධ පරම්පරාව සත්වයෙක්
ස්කන්ධ පරම්පරාව සත්වයෙක්, පුජ්‍යලයෙක්, මිනිසෙක්, දෙවියෙක් වශයෙන් පිළිගැනීමයි. මමය මාගේ යයි පිළිගැනීමය. මෙයින් අන්තවාද උපාදාන හා කාම උපාදාන බෞද්ධ අබෞද්ධ හැමතෙම ඇතිවේ. මෙන්න මේ කියන කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අන්තවාද උපාදාන කියන උපාදාන හතරින් කාම උපාදාන හා අන්තවාද උපාදාන බෞද්ධ අබෞද්ධ දෙපිරිසටම ඇති වෙන්න පුළුවන්. නමුත් දරුවනේ මෙන්න මේ කියන සීලබ්බත උපාදාන හා ditthi උපාදාන ඇති වෙන්න පුළුවන් අබෞද්ධයන්ටම පමණයි. ඒ බව කියනවා මෙයින් අන්තවාද උපාදාන හා කාම උපාදාන බෞද්ධ අබෞද්ධ හැමතෙම ඇතිවේ. ditthi උපාදාන හා බලන්න සීලබ්බත උපාදානය ඇතිවනුයේ අබෞද්ධයන්ටම පමණි. මෙසේ මේ සිව්වැදෑරුම් උපාදානයන් තෘෂ්ණාව ප්‍රත්‍ය කොට උපදී. එහෙනම් වේදනාව ප්‍රත්‍ය වීමෙන් තණ්හාව ඇති වුණා, තෘෂ්ණාව ඇති වුණා. අන්න තෘෂ්ණාව ප්‍රත්‍ය වීමෙන් තමා දරුවනේ මෙන්න මේ කියන උපාදානිය ඇති වෙන්නේ. තණ්හාව තණ්හාපච්චය උපාදානං. එහෙනම් තෘෂ්ණාව ප්‍රත්‍ය කොට මෙන්න මේ කියන උපාදානය ඇති වෙනවා. ඒ කියන උපාදානය අපි කොටස් හතරක් යටතේ අඳුනගත්තා. කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය සහ අන්තවාද උපාදානය කියලා. ඊළඟට තියනවා දරුවනි උපාදාන පච්චය භවෝ. උපාදානය ප්‍රත්‍ය වීමෙන් භවය වෙනවා. මොකද්ද මේ භව කියන්නේ? මෙහි භව නම් වීමයි. භව කියන එක අදහස වීම. සත්‍යයා මරණින් පසු උච්ඡේදයට පත් නොවි සසර හා සම්බන්ධ වීමයි. අන්න බලන්න මෙහි භව නම් වීමයි සත්‍යයා මරණින් පසු උච්ඡේදයට පත් නොවි සසර හා සම්බන්ධ වීමයි. තවදුරටත් සසර ඉදිරියට ගමන් කිරීමයි. බලන්න මේකත් ආකාර කීපයක් වෙනවා. කම්ම භව, උප්පත්ති භව ආකාර දෙකක් වෙනවා. කම්ම භව, උප්පත්ති භව යනුවෙන් භවයද දෙවැදෑරුම්ය. කම්ම භව නම් බලන්න කම්ම භව කම්ම භව නම් සියලුම භවගාමී හේවත් සසරට යොමු කරන කුසල කුසල කර්ම. එහෙනම් කම්ම භව කියන්නේ දරුවනේ සියලුම භවගාමී හේවත් සසරට යොමු කරන කුසල කුසල කර්ම. උත්පත්ති භව ඊළඟට තියෙනවා කම්ම භව. මේක උත්පත්ති භව යනුවෙන් භවය දෙවදෑරුම්. උත්පත්ති භව නම් කර්ම භවයෙන් පහළවන සන්තාවාස නමයයි. බලන්න කර්ම භවයෙන් පහළවන
සන්තාවාස නාමය. බලන්න එතකොට තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ. එහෙනම් අර දැඩිව අල්ලා ගැනීම නිසා භවය කියන එක ඇති වෙනවා. භවය දෙවදෑරුම්. ඒ කියන්නේ කම්ම භව හා උත්පත්ති භව. කම්ම භව කියන්නේ සියලුම භවගාමී හේවත් සසරට යොමු කරන ඉදිරි සසරට යොමු කරන්නා වූ කුසල අකුසල කර්ම. උප්පත්ති භව කියන්නේ කර්ම භවයෙන් පහළවන අන්නර සසර සත්වයා භවයට යොමු කරන කුසල අකුසල කර්ම කම්ම භව කියන්නේ ඒ කුසල අකුසල කර්ම භවයෙන් පහළවන්නා වූ සන්තාවාස නාමය. ඒ කියන්නේ මතු ආත්ම කියන්නේ මතු ජීවිත ආකාර නාමය. මොනවද මෙතන තියෙනවා. අපි සටහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය, සංඤ භවය, අසංඤ භවය, නේව සංඥා නාසංඥා භවය, ඒකවෝකාර භවය, චතුෝකාර භවය, පංචවෝකාර භවය යනුයි. එහෙනම් කම්ම භව කියන්නේ දරුවනේ සියලුම භවගාමී හේවත් සසරට යොමු කරන කුසල කුසල කර්ම. උත්පත්ති භව කියන්නේ අර කර්ම භවයෙන් පහළවන සන්තාවාස නාමය. සන්තාවාස නාමය තමයි කාම භවය, රූප භවය, අරූප භවය, සංඤ භවය, අසංඤ භවය, නේව සංඥා නාසංඥා භවය, ඒකවෝකාර භවය, චතුෝකාර භවය, පංචවෝකාර භවය යනුයි. මේ භව නමයම සත්‍යා නැවත නැවත උපදවන ජාති සංසාරය. එහෙනම් මෙන්න මේ කම්ම භව හේතු කරගෙන කම්ම භවයෙන් පහළවන සන්තාවාස නමය තමයි මේ. එහෙනම් මේ නමය කියන්නේ මොනවාද? සත්‍යා නැවත නැවත උපදවන ජාති සංසාර නමය. උපාදාන යටතේ විස්තර කර පරිදි අන්තවාද උපාදානීය හෙවත් සත්වයෙක්, පුද්ගලයෙක්, දෙවියෙක්, මිනිසෙක් වශයෙන් ආත්මවාදයම දැඩි කොට අල්ලා ගැනීම නිසා සත්වයා විසින් කාම වස්තු හා භව සම්පත් සොයයි. බලන්න උපාදාන යටතේ විස්තර කළ පරිදි අන්තවාද උපාදානය අපි කතා කරා කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය, අන්තවාද උපාදානය කියලා. අන්තවාද උපාදානය හෙවත් සත්වයෙක්, පුද්ගලයෙක්, දෙවියෙක්, මිනිසෙක් වශයෙන් ආත්මවාදයේම දැඩි කොට අල්ලා ගැනීම නිසා සත්වයා විසින් කාම වස්තු හා භව සම්පත් සොයයි. මේ අන්තවාද උපාදානය නිසා සත්වයෙක්, මිනිසෙක්, දෙවියෙක් කියලා දැඩි කොට අල්ලා ගැනීම නිසා ආත්මවාදී ස්වરૂපය නිසා කාම වස්තු හා භව සම්පත් නිතරම සොයන්න පෙළඹෙනවා. මොකද මේ ආත්මවාදයේ මූලික වීම නිසා. ඒ සඳහා කරන කුසල කුසල කර්ම භවයයි. අන්න බලන්න ආත්ම වාදය අනුව කාම සම්පත් හා
භව සම්පත් ලබා ගැනීමට කරනු ලබන කුසල 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 කර්ම සමානයි කර්ම භවය. එහෙනම් මෙතනින් පැහැදිලි කරගමු. ආත්මවාදය අනුව කාම සම්පත් හා භව සම්පත් ලබා ගැනීමට කරනු ලබන කුසල කුසල කර්ම භවය. උපාදානයන්ට ප්‍රධාන වශයෙන් උමනා දෙය නම් භව සම්පත්තිය වූ උත්පත්ති භවයයි. අන්න බලන්න. උපාදානයන්ට ප්‍රධාන වශයෙන් උමනා දෙය වන්නේ උත්පත්ති භවය. කර්මය උත්පත්ති භවයට හේතු වුවත් දැන් මේ අපි අර කිව්වනේ භව කර්ම උත්පත්ති කර්ම කියලා. භව කර්ම කියන්නේ භව කර්ම හේතු වෙනවා. භව කර්ම මූලික වීමෙන් තමයි දරුවනි උත්පත්ති භවයට හේතු වෙන්නේ. අනිවාර්යෙන් භව කර්මය උත්පත්ති භවයට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. මෙතන කියන්නේ ඒ කර්මය උත්පත්ති භවයට හේතු වුවත් උත්පත්ති භවය ඇතිවීමේ මූලික හේතුව වේ. මේ අනුව උපාදානී නිසා කර්ම භව උත්පත්ති භව යන දෙකම ඇති වෙන බව කිව හැකියි. එහෙනම් මේ කර්ම භවයේ දියුණු අවස්ථාවක් වගේ තමයි දරුවනේ මේ උත්පත්ති භව කියන්නේ. කර්ම භවය කියන්නේ තව යලි ඉපදීමට යලි භවයක් ලැබීමට එකතු කරන්නා ලද කුසල කුසල කර්ම. ඒ කුසල කුසල කර්ම හේතු කරගෙන ඉපදෙන භවය තමයි උත්පත්ති භවය. එහෙනම් කර්ම භවය කියන්නේ යලි ඉපදි භවයක් ලැබීම සඳහා රැස් කරන්නා වූ කුසල කුසල කර්ම. එම කුසල කුසල කර්ම උපයෝගී කරගෙන ලබන කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, සංඤ ලෝකය, අසංඤ ලෝකය, නේව සංඥා නා සංඥා ලෝකය, ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර කියන ලෝක තමයි උත්පත්ති භවය. එහෙනම් උත්පත්ති භවය ලැබීම සඳහා කර්ම භවය ප්‍රධාන වශයෙන් උපස්තම්භක වෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා යනුවෙන් කලින්ද දක්වන ලද කර්මයම උපාදානයන්ගේ ඵල වශයෙන් දැක්වීම ගැන ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් එහිදී දක්වන ලද්දේ අතීත ජාතියට අයත් වර්තමාන භවයේ ඇතිවීමට හේතු කර්මයයි. උපාදාන පත්‍ය භවෝ. දැන් අපි මේ භවය කර්ම භවය හා උත්පත්ති භවය කියලා දෙකක් තියෙනවානේ. එතකොට අර මුල්ම භවය කර්මයේ ලෙස වර්ධවා තේරුම් ගන්න එපයි කියන එකත් මෙතනින් අදහස් වෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා යනුවෙන් කලින්ද දක්වන ලද කර්මයම උපාදානයන්ගේ ඵල වශයෙන් උත් තමන් උපාදානයන්ගේ ඵලය වෙන්නේ කර්මයක්. ඒකනේ භව කර්ම උනේ. ඵල වශයෙන් දැක්වීම ගැන ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබේ. දැන් මෙතන උපාදානයන්ගේ ඵලයත් කර්මයක් බවට පත් වෙනවානේ. ඒක තමයි භව කර්ම කියන්නේ. ඒක මෙහිදී වරදවා තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එහෙත් එහිදී දක්වන ලද්දේ අතීත ජාතියට අයත් වර්තමාන භවය ඇතිවීමට හේතු වූ කර්මයයි. එහෙනම් වර්තමාන භවය ඇතිවීමට හේතු වෙච්ච කර්මය තමයි එතන භව කර්ම වශයෙන් ගන්නෙ. උපාදාන පත්‍ය භවෝ යන්නෙන් දක්වන ලද්දේ වර්තමාන භවයට අයත් වූ අනාගත භවයට හේතු වන කර්මයයි. බලන්න.
එහිදී දක්වන ලද්දේ අතීත ජාතියට අයත් වර්තමාන භවය ඇතිවීමට හේතු කර්මය. උපාදාන පච්චය භවෝ යන්නෙන් දක්වන ලද්දේ වර්තමාන භවයට අයත් වූ අනාගත භවයට හේතු වන කර්මයයි. මේ අනුව මෙම අවස්ථා දෙකේදී අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීමත් වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීමත් දක්වා ඇති බව තේරුම් ගත යුතුය. එහෙනම් මෙතනින් තේරුම් ගන්න තියෙන දරුවනි, අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීම, වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීම. අන්න පළමු එක තමයි අතීත භවයෙන් වර්තමාන දෙවැනි කාරණේ තමයි වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීම. එහෙනම් දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මුලින් කිව්වේ අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීම, දෙවෙනුව කතා කරන්නේ වර්තමාන භවයෙන් අනාගත භවයට පැමිණීම. ඊළඟට තියෙනවා දරුවනි භවපච්චයා ජාති. තව අපිට කරුණු දෙකක් වගේ තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ පටිච්චසමුප්පාදේ. භව ප්‍රත්‍ය වීමෙන් ජාතිය වෙයි. එහෙනම් මෙහෙම භවය හේතු කරගෙන දරුවනේ ජාතිය ඇති වෙනවා. භවය ප්‍රත්‍ය කොට සිදුවන ඉපදීම ජාතියයි. අන්න බලන්න. භවය හේතු කරගෙන සිදුවන්නා වූ ඉපදීම තමයි ජාතිය කියන්නේ. ඒ භවයන්හි ස්කන්ධයන්ගේ පහළවීමයි. චක්කු, සෝත, ගහන, જીවහා ආදී ආයතනයන්ගේ පහළවීමයි. විභංග ප්‍රකරණෙහි භව ප්‍රත්‍යයෙන් වන ජාතිය විස්තර කොට ඇත්තේ මෙසේය. එහි ජාතිය කවරේද? බලන්න, විභංග ප්‍රකරණෙහි දැක්වෙනවා භව ප්‍රත්‍ය හේතු කරගෙන ඇතිවන ජාතිය විස්තර කරලා තියෙනවා. එහි ජාතිය කවරේද? ඒ සත්‍යයන්ගේ ඒ සම්පූර්ණ ඉපදීමෙක් වේද? මව් කුසයට ඇතුළු වීමක් වේද? ප්‍රකටව ඉපදීමෙන් වේද? ස්කන්ධයන්ගේ පහළවීමෙක් වේද? ආයතනයන්ගේ පහළවීම වශයෙන් ලැබීමක් වේද? මෙය භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතියයි. එහෙනම් භවපච්චයා ජාති කියන එක විභංග ප්‍රකරණී පැහැදිලි කරනවා. ඒ කියන්නේ භවය හේතු කරගෙන ඇතිවන්නා වූ ඉපදීම තමයි ජාතිය කියන්නේ. ඉන්නේ ඒ බව විභංග ප්‍රකරණෙහි මෙහෙම සඳහන් වෙනවා. එහි ජාතිය කවරේද? ඒ සත්‍යයන්ගේ ඒ සම්පූර්ණ ඉපදීමෙක් වේද? මව් කුසයට ඇතුළු වීමෙක් වේද? ප්‍රකටව ඉපදීමෙන් වේද? ස්කන්ධයන්ගේ පහළවීමක් වේද? ආයතනයන්ගේ පහළවීම වශයෙන් ලැබීමක් වේද? මෙය භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතියයි. එහෙනම් භවය හේතු කරගෙන ඇතිවන්නා වූ ඉපදීම තමයි ජාතිය වශයෙන් සලකන්නේ. එන්නේ ඒ භවය ජාතිය අන්නේ කියන ජාතිය විභංග ප්‍රකරණෙහි දක්වා තියෙන ආකාරය තමයි දරුවනේ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම්
භවය හේතු කරගෙන ඇතිවන්නා වූ ඉපදීම ජාතිය වශයෙන් සලකනවා. භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතිය උත්පත්ති භවයේම කොටසකි. අන්න අපි කියවනේ කර්ම භව සහ උත්පත්ති භව කියලා මේක ආකාර දෙකක් කියලා තියෙනවානේ. කර්ම භව කියන්නේ ඉපදීමට හේතු වන්නා වූ කුසල අකුසල. ඒ කුසල අකුසල හේතු කරගෙන ඉපදීම තමයි ජාතිය කියන්නේ. එහෙනම් භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතිය මේ බලන්න මෙන්න මේ භවය හේතුයෙන් වන්නා වූ ජාතිය උත්පත්ති භවයේම කොටසක්. කර්ම භවය හේවත් කර්මයේ හේතු කොටගෙන යම් භවයක ප්‍රතිසන්දි විඥානයක් පහළ වීම හැටියටද දැක්විය හැකිය. අනබන කර්ම භවය හේවත් කර්මය හේතු කොටගෙන යම් භවයක ප්‍රතිසන්දි විඥානයක් පහළ වීම හැටියට දැක. එතකොට අර කර්ම භවය කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් පහළ වීම ඒ විඥානයේ ප්‍රතිඵල වශයෙන් ජාතියක් ලැබීම ජාති කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් භවපච්චයා ජාති. එහෙනම් ජාතිය භවය මොකද්ද ජාතිය මොකද්ද කියලා එක දැන් දරුවන්ට පැහැදිලි කළා මම හිතනවා භවපච්චයා ජාති. ඊළඟට අපි ඉදිරි කොටසට යමු. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ජාති පච්චයා ජරා මරණං මෙන්න මේ ජාතිය ප්‍රත්‍යයෙන් ජාතිය හේතු කරගෙන ඒ කියන්නේ ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස බලන්න මෙන්න මේ සාධකේ නිසා ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හටගනිති. එහෙනම් ඉපදීම නිසා මොනවාද වෙන්නේ? වයසට යනවා, මැරෙනවා, ශෝක කරනවා, විලාප තියෙනවා, දුක් වෙනවා, දුම්නසටපත් වෙනවා, උපායාස තෙහෙට්ටු වෙනවා, ඒ බවටපත් වෙනවා. ඒ සියල්ල සිද්ධ වෙනවා මොනවා නිසාද? ජාතිය හේතු වීම නිසා. ඒක නිපදීම මුල් වීම නිසා. මොනවාද මේ ජරා? දැන් මේ එකින් එක විස්තර කරනවා. ජාති කියන්නේ ඉපදීම. ඒ ඉපදීම නිසා ජරාවටපත් වෙනවා. ජරා කියන්නේ ස්කන්ධයන්ගේ දිරීමයි. ඒ සත්වයන්ට ඒ සත්ත්වනිකායෙහිදී ජරා කියන්නේ එහෙනම් ස්කන්ධයන්ගේ දිරීම. ඒ සත්වයන්ට ඒ සත්ත්වනිකායෙහිදී යම් දිරණ බවක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක්, සම රැලි වැටුණු බවක්, ආයුෂ පිරිහීමක් වේ නම් ඒ ජරා නම් වේ. කියන ඕනම සත්වයක අපි දන්නවා මානවයා මිනිසාට ලදරු අවධියක් තියෙනවා, ළමා අවධියක් තියෙනවා, තරුණ අවධියක් තියෙනවා, වැඩිහිටි අවධියක් තියෙනවා, මහලු අවධියක් තියෙනවා. මෙන්න මේ අවධි ටික පසු කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ස්කන්ධයන්ගේ දිරීමයි. ඒ සත්වයන්ට ඒ සත්වනිකායෙහිදී යම් දිරණ බවක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක්, සම රැලි වැටුණු බවක්, ආයුෂ පිරිහීමක් වේ නම් එය ජරා නම් වේ. ඕනම සියලුම සත්වයන්ට මෙන්න මේ ධර්මතා ටික පොදුයි. මානවයා වුණත්, මිනිසාට වුණත්, සත්වයන්ට වුණත්, ගස්වැල් වලට වුණත් කුඩා අවධියේ සිට වෘද්ධාවධිය දක්වා ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි මරණ ඒ ස්කන්ධයන්ගේ බිඳී යාමයි. ඒ ස්කන්ධයන්ගේ බිඳී යාමයි. මං හිතනවා දරුවන්ට මෙයා සරලවම තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. ඒ ස්කන්ධයන්ගේ බිඳී යාමයි. ඒ සත්‍යයන්ට එම සත්ව නිකායන්හිදී කර්ම ශක්තියෙන් ලැබෙන්නා වූ ස්කන්ධයන්ගේ බිඳී යාමයි.
අතුරුදහන් වීමයි. මේ ජරාවත් මරණයත් ජාතිය ප්‍රත්‍ය කොටගෙන පහළ වන බව පළමු කොටම දත යුතුය. එහෙනම් මේ ජරාව මරණය කියන එක මොකක් නිසාද ඇතිවෙන්න හේතුුනේ? ජාතිය කියන හින්දා ජාතිය ඇතිවීම නිසා තමයි මෙන්න මේ ලක්ෂණ දෙකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ වගේම ශෝක ඥාති ව්‍යසන ආදී හේතු කොටගෙන සත්ත්ව సంతානය තුල ඇතිවන දවන තවන වේදනාවයි. දුවදරුවන් දන්නවා ජීවිතයේ මිනිස්සු දුක්මුසු අවස්ථා වියෝගයන් වලදීත් යෝගයන් වලදීත් ශෝක වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ඥාති ව්‍යසන ආදීයේදී මිනිස්සු දැවෙන තැවෙන ස්වභාවය තමයි ශෝක කරනවා. ඔය මලගෙවල් වල එහෙම විදේශගත වෙනකොට වියෝගයන් වලදී මිත්‍රයන් තමන් හැර දාලා යන අවස්ථාවලදී විවිධ අවස්ථාවලදී ශෝක කරනවා අපි දැකලා තියෙනවා. අපිත් එහෙම ශෝක කළා තියෙනවා. ඒ නිසා එහෙනම් අර යම්කිසි දෙයකින් හදවත තුල ඇතිවන දවන තවන ලක්ෂණය තමයි ශෝක කරනවා කියලා කියන්නේ. පරිදේව ඥාති ව්‍යසන ආදී හේතු කොටගෙන සත්ත්ව సంతානය තුළ ඇති වූ බලවත් ශෝකය හැඬීම් වැළපීම් ආදියෙන් ප්‍රකාශ වීම පරිදේවය. අපි ඥාති ව්‍යසන මෙතන ප්‍රධාන උදාහරණයක් ලෙස ගන්නවා. ඥාති ව්‍යසන ආදියෙන් යම් කිසියක් නිසා ඇති අපේ හිත තුළ ඇතිවන ශෝකය හැඬීම් වැළපීම් මගින් අපි ප්‍රකාශ කරනවා. එන්න මේ හැඬීම් වැළපීම් ආදියෙන් ප්‍රකාශ කරන දේ තමයි පරිදේවය කියලා කියන්නේ. දුක්ඛ නම් කයෙහි යම්කිසි අමිහිරි වේදනාවක් වේ නම් එය දුක්ඛ නමි. ඒ කියන්නේ අපගේ ශරීරයේ ඇතිවන්නා වූ යම්කිසි අමිහිරි වේදනාවක් මෙතනදී දුකක් කියලා හඳුන්වනවා. දෝමනස්ස චෛතසික දුක්ඛ වේදනාවයි. සිතේ ඇතිවන අමිහිරි වේදනාවයි. දෝමනස්ස කියන්නේ අපේ චිත්ත සංතානය තුල ඇතිවන්නා වූ අමිහිරි වේදනාවට කියනවා දරුවනේ දෝමනස්සය කියලා. උපායාස දැඩි ආයාසයයි. ඥාති ව්‍යසන ආදියෙන් පෙළෙන අයගේ ශෝක කිරීම ආදියෙන් ඇතිවන වෙහෙස උපායාසය නම් වේ. අර ඥාති ව්‍යසන ආදියෙන් වැළපුණු අය තුල ඇතිවන්නා වූ දැඩි වෙහෙස තමයි උපායාසය කියලා මෙතන හඳුන්වන්නේ. එහෙමනම් මම හිතනවා මේ වන විට දුවදරුවන් සහ මම පටිච්ච සමුප්පාදයට අදාළ වන ද්වාදසාංගයම සාකච්ඡා කරා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය අංග 12කින් සමන්විත වෙනවා. ඒ තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා අපි කිව්වා. ඉතින් මෙන්න මේ කියන ද්වාදසාංගයම අපි මේ වෙන විට සාකච්ඡා කරා. තවත් පාඩම් මාලාවක් පමණ අපිට මේ පාඩම අවසන් කිරීමට අපි නියමිත වෙනවා. තව පාඩම් මාලාවක් නිම කරයින් පසු. එහෙමනම් දුවදරුවනි අද සාකච්ඡා කරපු සියලු කරුණු දුවදරුවන්ගේ මනසේ ග්‍රහණය කර ගනිමින්
බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පාඩම් කොටසට අදාළව විෂය කොටසට අදාළව විභාගයට සාර්ථකව මුහුණ දීලා එයින් උසස් ප්‍රතිඵල ලබා ගනිමින්ම තමන්ගේ ජීවිතයට මෙන්න මේ කියන හේතුඵලවාදී දහම පුළුවන් තාක් දුරට ආදේශ කර ගනිමින් බුදුදහමේ යථාර්ථය නිවැරදිව සාර්ථකව අවබෝධ කර ගැනීමට දුවදරුවන්ට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පාඩම් මාලාව අදට මෙතකින් නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලක දහම් බොදු පාසල් දරුවෝ. අධ්‍යාපනය